අයිබෝන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු සබ්නෙටින් ගැන. මේක ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ නෙට්වර්කින් කරන කට්ටිය. එහෙම නැත්නම් ජාලකරණ කරන කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ කියලා නෑ. ඇත්තට මේක ඔයගොල්ලෝ software engineer කෙනෙක්, මෘදුකාංග ඉංජිනේරු කෙනෙක් වුණත්, පද්ධති ඉංජිනේරු කියන්නේ system engineer කෙනෙක් වුණත්, ඊට පස්සේ මොනවාද මේ IT support කරන පැත්තේ වුණත් හැමෝටම මේ සබ්නෙටින් කියන එක වැදගත් වෙනවා. සබ්නෙටින් වලදී වෙන්නේ ඇත්තටම එක ජාලයක් අරගෙන ඒක කුඩා ජාලවලට අපි මේ වෙන් කර ගැනීමක් තමයි මේ සබ්නෙටින් වලදී වෙන්නේ. අපිට එතකොට මේක මේ අවශ්‍ය වෙන්නේ ජාල කුඩා විශාල ජාලයක් කුඩා ජාලය වලට මේ බෙදා ගැනීමත්. එතකොට ඒකෙන් අපිට අනවශ්‍ය IP නාස්තිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සිකියුරිටි ආරක්ෂාව ජාලය තුළ ආරක්ෂාවත් අපිට වැඩි කරගන්න පුළුවන්. මොකද අපිට මේක එක් ජාලයක් අපි හිතමු කුඩා ජාල කිහිපයකට කැඩුවම බෙදා වෙන් කරන් පස්සේ අපි හිතමු එක ජාලයක තියෙන පරිගණකයකට මොකක් හරි හැකර් කෙනෙක් ඇවිල්ලා ඒක හැක් කරලා හරි වෛරස් එකක් හරි එහෙම ආවොත් ඒ තියෙන කුඩා ජාලයේ පරිගණක වලට තමයි වැඩි සම්භාවිතාවක් තියෙන්නේ අවදානමකට භාජනය වෙන්න. එතකොට අර අපි කඩලා වෙන් කරලා තියෙන අනිත් කුඩා ජාල බොහෝ වෙලාවට මේ ඒ අවදානම අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා මේක තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න අපි හැමෝටම බොහොම වැදගත් වෙන කොටසක් තමයි අපි වැඩි අවධානයක් නොදැක්කුවට මේ සබ්නෙටින් කියලා කියන්නේ. හොඳයි. අපි දැන් බලමු කොහොමද මේ සබ්නෙටින් සංකල්පය ක්‍රියාත්මක කරන්න කියලා. හොඳයි. අපි දැන් ගත්තොත් IP address එකක් ගත්තොත් ඒක කොටස් දෙකකට බෙදනවා. එකක් network කොටස, අනිත් එක host කොටස කියලා අපිට දෙක හඳුනා ගන්න පුළුවන්. class A වලට අදාළ මේ network එකක් මම උදාහරණයක් විදිහට ගත්තා. එතකොට මම මේක ලියලා තියෙනවා 10.0.0/8. එතකොට ඔන්න මම දැන් ඒක අපි ලියාගෙන තියෙන පල්ලෙහායින් බිට්ස් විදියට. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන මම 10 දෙකේ පාදයෙන් හරවලා ලියුවා. ඊට පස්සේ බිංදු එහෙමම හින්දා මේ බිට්ස් වශයෙන් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ මේ /8 කියන එක කියන්නේ අපේ සබ්නෙට් මාස්ක් එක. මෙතන මේ /8 කියලා ඇත්තටම කියන්නේ network කොටසට අදාළ bits කීයක් තියෙනවද කියන එක. එතකොට මම මෙන්න මෙහෙම ලියලා තියෙනවා 1/8ක්. ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. මේක අරගෙන මේ නැවත 10 පාදයට අපි පරිවර්තනය කළොත් අපිට ලැබෙනවා 255ක්. මෙන්න මේ බිංදු 3ක්. අන්න එහෙම තමයි සබ්නෙට් මාස්ක් එක අපි ලබා ගන්න. හොඳයි. දැන් අපිට පේනවා දැන් මේ තියෙන ටික මම bits වලින් ලිව්වම අපිට එකේව ටික මේ විදිහට එනවා. ඊට පස්සේ එකේව ඇවිල්ලා මෙන්න මෙතනින් නැවතිලා ඊට පස්සේ දිගටම බිංදු තමයි අපිට ලැබෙන්නේ. අන්න එතනින් අපි IP address එකත් එක්ක මේ bit ගාන වෙන් කළොත් අපිට මෙන්න මේ network මේ අපිට මේ ලබා දීලා තියෙන IP address එකේ network කොටස වෙනමත් host කොටස වෙනමත් අපිට බෙදා ගන්න පුළුවන්. ඒ බෙදා ගැනීම කරන්නේ subnet mask එක භාවිතා කරලා. දැන් අපිට මෙතනදී subnet mask එකේ 1/8 මුල ඉඳන් ගත්තම 1/8ක් විතරයි තියෙන්නේ. එතකොට අපිට ලැබිලා තියෙන මේ network එකේ මේ ලැබිලා තියෙන මෙතන මේ අපි ලියාගත්තු උදාහරණේ මෙතන ඉඳන් bit 8ක් වෙන් කර ගන්නවා. එතකොට ඒ ටික අපේ network කොටස වෙනවා. ඉතුරු කොටස host කොටස විදියට අපිට මේ අඳුර ගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු network එකක්. ඒ කියන්නේ ජාලයක් ගත්තම ඒක ඇතුලේ තියෙන IP මොනවද, එතන විශේෂ IP මොනවාක්වත් තියෙනවද, අපිට භාවිතා කරන්න පුළුවන් IP මොනවද, බැරි IP මොනවද කියලා මේ අපි දැන් බලමු. මම ඒකට කලින් ගත්ත උදාහරණෙම ගත්තා. අපේ network එක 10.0.0/8 තියෙන network එක. එතකොට මම මේක කලින් විදිහටම දෙකේ පාදයෙන් මෙහෙම bits විදිහට ලියලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් මෙන්න මේකට අදාළ වෙන පළවෙනි IP address එක වෙන්නේ 10.0.0. ඒ කියන්නේ මෙන්න මේකම ඔන්න මම ලිව්වා. මේක තමයි මේ ජාලයේ තියෙන පළවෙනි address එක. ඊට පස්සේ ඊළඟ IP address එක වෙන්නේ මෙන්න මෙතන එක වුණාම. එතකොට අපි ඒක හරවලා ගත්තොත් මේ මම කෙලින්ම 10 පාදෙම ලියන්නම්. එතකොට අපිට ලැබෙනවා 10.0.0 මෙතන 1 කියලා. හරි. ඊට පස්සේ ඔහොම 2 3 ඔහොම ඇවිල්ලා අපිට මේකෙදි ලබා ගන්න පුළුවන් අන්තිම අවසානම මේ ජාලයට අදාළ අවසානම IP ලිපිනය තමයි මේ ඔක්කොම host කොටස ඔක්කොම එක වෙන අවස්ථාව. එතකොට අපිට ලැබෙනවා මෙතන ඔක්කොම අපි මෙතන 1/8යි, මෙතනත් 1/8යි, මෙතනත් 1/8යි.
මේ ජාල කොටස කිසිම වෙනසක් කරන්න බෑ. මොකද අපි මේ ජාලයේ ඇතුලේ තියෙන දේවල් තමයි මෙතනදී සලකන්නේ. එතකොට බලමු අපිට ලැබෙන අවසානම IP ලිපිනය වන්නේ 10යි 255යි 255යි 255 කියන IP ලිපිනය තමයි අපිට ලැබෙන අවසානම IP ලිපිනය. එතකොට ඊට කලින් එක වෙන්නේ 10යි 255යි 255යි 254 කියන එක. එතකොට මෙන්න මෙතන මේ ඇතුළත IPs ඉතා විශාල ගාණක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී අපිට මෙන්න මේ IP දෙක විශේෂ IP ලිපින විදියට සලකන්න වෙනවා. මෙන්න මේකට අපි කියනවා network ID එක. කියන්නේ අපි මෙම ජාලය හඳුන්වන භාවිතා කරන IP ලිපිනය තමයි මේක. එතකොට මේකට තමයි අපි මෙතන මේ /8 කියලා දැම්මේ. එතකොට මේක තමයි අපේ network ID එකට අදාළ ඇඩ්‍රස් එක වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක තමයි අපිට භාවිතා කරන්න පුළුවන් පළවෙනි IP ලිපිනය. කියන්නේ මම ලියන්නම් first usable IP address. හරි. ඊට පස්සේ මෙන්න මේක මේ host කොටස සියල්ලම එකවන අවස්ථාව. ඒ කියන්නේ network කොටස හැමම තියෙද්දි host කොටස සියල්ලම එකවන අවස්ථාව. ඒකත් විශේෂ අවස්ථාවක්. අපි ඒකට කියනවා broadcast IP address එක කියලා. එතකොට ඊට එකක් අඩු එක. මෙන්න මේක. මේක තමයි අපේ last usable IP address එක. මේක තමයි අපේ පාවිච්චි කරන්න පුළුවන් අන්තිම IP ලිපිනය වන්නේ. එතකොට මෙන්න මේ දෙක අපිට වෙන් කරන්න වෙනවා විශේෂ වූ කාර්යයන් සඳහා. ඒ කියන්නේ එකක් network එම ජාලය හඳුනා ගැනීමට එකක් භාවිතා කරනවා. අනිත් එක තමයි broadcast IP address එක විදිහට අපිට භාවිතා කරන්න වෙන්නේ. එතකොට මේ දෙක ඇතුලේ තියෙන ටික තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් IP ලිපින විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි තවත් උදාහරණයක් අරන් බලමු. ඔන්න මම ගත්තා 192යි 168යි 2යි බිංදුව සබ්නෙට් මාස්ක් එක මේක වෙන්නේ 24. මේක ක්ලාස් C වලට අයිති නෙට්වර්ක් එකක්. හරි. එතකොට ඔන්න මම 192යි 168යි 168යි 2යි බිංදුව ඒවා ලියාගත්තා මේ දෙකේ පාදයට හරවලා බිට්ස් විදියට. ඊට පස්සේ මේ /24 කියන එක ගත්තම ඒ කියන්නේ මුලින් ඉඳන් අපි ලියන්න ඕන එකේවා 24ක්. එතකොට 8යි 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 අපිට ඔන්න මම මුලින් ඉඳන්ම එකේ 24ක් ලියලා තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා 24 වෙනි කොටස තමයි මේක. මේ එකේවා කේලියක් ඇවිල්ලා බිංදුවට මේ බිංදුව වෙන්නේ මෙන්න මෙතන 24ක් ආවට පස්සේ. එතකොට මම අන්න එතනින් මෙන්න මෙහෙම බෙදනවා උඩ අපි ගත්ත නෙට්වර්ක් එකත් එක්කම. එතකොට නෙට්වර්ක් එකේ 24ක් වෙනම වෙන් වෙනවා 8ක් වෙනම වෙන් වෙනවා. එතකොට මෙතනින් මේ අපිට ඉස්සරහා තියෙන 24ට තමයි අපි කියන්නේ ඒකේ නෙට්වර්ක් කොටසත් මේ පැත්තෙන් අපිට ලැබෙනවා host කොටසත්. හරි. එතකොට දැන් අපි මේක බැලුවම අපි අර කලින් වගේම ගත්තොත් ඔන්න මම පළවෙනි එකයි ලියන්නම් 192යි 168යි 2යි බිංදුව. එතකොට මේකේ ඔන්න ඔක්කොම බිංදුව තියෙන අවස්ථාව තමයි මේ දැන් ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ පළවෙනි එක. එතකොට අපිට ලැබෙනවා 192යි 168යි 2යි 1 කියලා. කියන්නේ මේකේ එකක් බිංදුව එක වුණාම අපිට ලැබෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ ඔමම ගිහිල්ලා අපිට ලැබෙන අන්තිම එක තමයි මේ ඔක්කොම එකේ වෙන අවස්ථාව. එතකොට අපිට ලැබෙනවා 192යි 168යි 2යි 255 කියලා. එතකොට ඊට එකක් අඩු එක එන්නේ 192යි 168යි 2යි 254. එතකොට මෙන්න බිංදුවේ ඉඳන් 255 වෙනකන් තියෙනවා. එතකොට අපි අර කලින් ඉගෙන ගත්තා වගේ මේ IP එක විශේෂ IP එකක්. අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා network ID කියන network මේ identifier එක විතර. network එක හඳුනා ගන්න තමයි පළවෙනි IP එක භාවිතා වෙන්නේ. අන්තිම එක තමයි කලින් ඉගෙන ගත්තා වගේ
broadcast IP address එක. එතකොට අපිට මෙතන ලැබෙනවා භාවිතා ගන්න පුළුවන් පළවෙනි IP එක. මේක තමයි අපිට භාවිතා ගන්න පුළුවන් අවසාන ලිපිනය. මෙන්න මේ ආකාරයට තමයි අපිට නෙට්වර්ක් ලිපිනයක් දුන්නාම ඒක කොහොමද නෙට්වර්ක් කොටස සහ හොස්ට් කොටස වෙනම අඳුනගන්නේ, ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන IP මොනවාද, ඒකෙන් නෙට්වර්ක් ID එක සහ බ්‍රෝඩ්කාස්ට් IP ඇඩ්‍රස් එක වන විශේෂ අවස්ථා දෙක කොහොමද ගන්නෙ, ඊට පස්සේ අපිට භාවිතා කරන්න පුළුවන් IP ලිපින කොහොමද හඳුනගන්නේ කියලා බලන්නේ මෙන්න මේ විදිහට තමයි. හොඳයි, අපි කලින් ඉගෙන ගත්තා කොහොමද නෙට්වර්ක් එකක් දුන්නාම ඒකට අදාළ වෙන මේ නෙට්වර්ක් ID එක මොකද්ද, බ්‍රෝඩ්කාස්ට් IP ඇඩ්‍රස් එක මොකද්ද, පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP ඇඩ්‍රස් එක මොකද්ද සහ පාවිච්චි කරන්න පුළුවන් අවසාන IP ඇඩ්‍රස් එක මොකද්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා අපි දැන් කලින් කතා කරා. දැන් ඊට පස්සේ බලමු අපිට එක ජාලයක් දුන්නාම ඒක කොහොමද කුඩා ජාල වලට වෙන් කරන්නේ කියලා. අත්‍තරම කියන්නේ සබ්නෙටින් කරන්නේ කොහොමද කියලා. එතකොට මේක ගැන බැලුවොත් ඇයි ඔයගලන්ට මේක අවශ්‍ය වෙන්නේ කියලා අපි දන්නවා. නිකන් උදාහරණයක් විදිහට අපි ගෙයක් ගත්තොත් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ගේ ගත්තා. අපි නිකන් උදාහරණයක් විදිහට මෙහෙම ගේ ගත්තොත් ඊට පස්සේ ඔයගොල්ලෝ මේක නිකන් මොහොතකට හිතන්න අපි මෙතන නිදන කාමරය යන්න තියෙනවා, ඊට පස්සේ බාත්රූම් එක මෙහෙම තියෙනවා, ඊට පස්සේ කුස්සිය මෙහෙම තියෙනවා, සාලය මෙහෙම තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ නිකන් මේ බිත්ති හතරක් විතරක් බැඳලා මේවා මෙහෙම තියන්නේ නැහැනේ. අපි එතකොට මොකද කරන්නේ? කාමරයට වෙනම බිත්තියක් බැඳලා වෙන් කරනවා, සාලයට වෙනම බඳිනවා, බාත්රූම් එකට වෙනම බඳිනවා, කුස්සියට ඔහොම කරලා මේවා වෙන් කරලා ගන්නවා. එතකොට එතනින් අපිට අපේ පෞද්ගලිකත්වය හෝ ඒ කියන්නේ අනිත් තැන් වලින් ඒක වෙන් කරලා තියෙනවා, ආරක්ෂාවක් ලබා ගන්න. ඒ වගේ දේවල් වලට. එතකොට මේ නෙට්වර්ක් වලදී සබ්නෙටින් කියන සංකල්පය යොදාගන්නේ අන්න ඒ වගේ දෙයකට තමයි සරලවම කියනවනම්. එතකොට දැන් අපි බලමු අපිට ජාලයක් දුන්නාම ඒක කොහොමද මේ කුඩා ජාල වලට වෙන් කරගන්නේ කියලා. මම උදාහරණයක් විදිහට ගන්න. අපි කලින් ගත්තම class C වලට අයිති වෙන IP ලිපිනයක් මම ගන්නවා 1.0/24 කියලා. එතකොට දැන් අපි හිතමු ජාලයක් ආයතනයකට වාගේ සේවාදායක කෙනෙක් නිර්මාණය කරන්න යනවා. ඊට පස්සේ ඒවා තීරණය කරනවා මෙන්න මේ සබ්නෙට් එකක් ගන්නවා කියලා. එතකොට දැන් අපි දන්නවා මෙතනදී /24 හින්දා එකේ ඉඳන් බිඳුවේ ඉඳන් 255 වෙනකන් යනවා. එතකොට 0.255 කියන IP ලිපින දෙක අයින් කරන් පස්සේ අපිට එනවා පාවිච්චි කරන්න පුළුවන් IP ලිපින සංඛ්‍යාව. එතකොට අපි මොහොතකට හිතුවොත් අපි ඒ සලකන ලබන ආයතන ඉතා කුඩා කම්පැනි එකක් කියලා. එතකොට ඒකේ අපි හිතමු මොනවාද සේල්ස් කට්ටිය, HR එක, මාකටිං, IT ඔය ඔක්කොම ගත්තත් අපි හිතමු 100ක් වගේ නම් ඉන්නේ. එතකොට අපිට දැනට මෙන්න මේ සබ්නෙට් එකෙන් ඒ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. මේකේ ඔක්කොම 254ක් IPs අපිට පාවිච්චි කරන්න පුළුවන් නිසා. හරි. අපි දැන් බලමු දැන් මේ ජාලය ගත්තාම අපි හිතමු මේක අපිට කඩා ගන්න ඕන කියලා තවත් උපජාල දෙකකට. එතකොට දැන් බලමු කොහොමද අපි මේක කරගන්නේ කියලා. ජාලයක් උපජාල වලට වෙන් කරද්දී අපිට මෙන්න මේ සමීකරණය අපිට භාවිතා කරන්න පුළුවන්. අපි මොහොතකට හිතුවොත් අපිට මේව ජාලය තවත් උපජාල දෙකකට වෙන් කරගන්න ඕන කියලා. එතකොට සබ්නෙට් ගණන 2යි. ඒ කියන්නේ මෙන්න මෙතනට එන්න ඕනේ 2 කියලා. එතකොට 2x සමානයි 2යි. එතකොට මේකේ දැන් ඊටම සරල දෙයක් හින්දා අපි දන්නවා x වලට එක ආදේශ වුණොත් 2යි. එතකොට අපිට මේ සබ්නෙට් මාස්ක් එකෙහි එකේව ගණනට 1යි එන්න ඕනේ. දැන් අපි කොහොමද බලමු කොහොමද මේක අපි ආදේශ කරගන්නේ කියලා අපේ මේ ජාලය කඩාගන්න. හොඳයි, අපි කලින් ලබා ගත්තා මෙන්න මේ සමීකරණයෙන් මෙම ජාලය උපජාල දෙකකට වෙන් කරන්න ඕන. ඒ කියන්නේ x අපේ 1යි කියලා. එතකොට ඒ කියන්නේ සබ්නෙට් මාස්ක් එකට අපිට එක බිට් එකක් අවශ්‍ය වෙනවා. හොඳයි. එතකොට දැන් ඔන්න මම මේක 192 101 කියන එක මෙතන ලිව්වා බිට්ස් ආකාරයෙන්. ඊට පස්සේ /24 කියන එකත් ඔන්න 124යි. ඊට පස්සේ බිංදු ටිකක් ලැබෙන විදිහට ලිව්වා. හරි. දැන් අපි කලින් හොයාගත්තා ඊට අමතරව තව එක බිට් එකක් අවශ්‍ය වෙනවා මේක ජාල දෙකකට වෙන් කරන්න කියලා. අන්න එතනදී ඒ කියන්නේ මේ 24කට අමතරව මෙන්න මේකත් එක්ක තමයි එතකොට අපිට ගන්න වෙන්නේ. මම මෙන්න මෙහෙම ඒක දැන් සටහන් කරගත්තා. ඊට පස්සේ බලමු කොහොමද ලියලා අපි මේක ලබා ගන්න කියලා. එතකොට මම ලියනවා 192යි 168යි 1යි බිංදුව. හරි. එතකොට ගත්තොත් දැන් එතකොට මේ ඔක්කොම මෙතන තිත්තිරෙන් මේ ඔක්කොම අපේ වැටෙන්නේ මේ නෙට්වර්ක් කොටසට. මේ පැත්ත තමයි හොස්ට් කොටස වෙන්නේ.
එතකොට දැන් මෙන්න ඒ අවස්ථාවේදී මෙන්න මෙතන මේ බිඳුව කියන එක දැන් අපිට මේක නෙට්වර්ක් කොටසට වෙන හින්දා එක විදියට අපිට මාරු කරගන්න වෙනවා. දැන් ඒතකොට මේ උදාහරණය ගත්තොත් ඔන්න මම පළවෙනි ලැබෙන්න පුළුවන් පළවෙනි IP ලිපිනය ලිව්වා. ඔක්කොම මේ විදියටම ඊට පස්සේ ඒකට දාලා අපිට පළවෙනි IP ලිපිනය වන්නේ මේ ඊළඟ IP ලිපිනය වන්නේ ඊළඟ IP ඇඩ්‍රස් එක වෙන්නේ 192.168.1. ඔහොම ගිහිල්ලා අපිට ලැබෙන අන්තිම IP ලිපිනය වන්නේ මෙන්න මේ ටික. මේ ටික විතරක් එකේම වෙන අවස්ථාව. එතකොට අපිට ලැබෙනවා 192.168.1. මෙතන මේ ටික විතරක් එකේ වුණාම අපිට එන්නේ 127 කියලා. එතකොට ඊට එකක් කලින් එක තමයි 192.168.1.126. එතකොට මේක තමයි මේ අපේ network ID එක වෙන්නේ. මේක තමයි පළවෙනි පාවිච්චි කරන්න පුළුවන් IP එක. මේක තමයි අවසාන පාවිච්චි කරන්න පුළුවන් IP එක. මේක තමයි broadcast IP ලිපිනය. එතකොට මෙන්න මේ ජාලය හඳුන්වද්දී අපිට දාන්න වෙන්නේ 192.168.1.25 කියලා. හේතුව අපි කලින් ගත්ත /24 වුණාට දැන් අපි මේක තව කෑලි දෙකකට වෙන් කරන්න ඕන හින්දා අර සමීකරණයට අදාළව තව අමතර බිට් එකක් අපි නෙට්වර්ක් කොටසට වෙන් කරා. එතකොට බිට් 7යි අපිට තියෙන්නේ හොස්ට් කොටසට. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ජාලය මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැන් අපිට මතකයි මෙන්න මෙතන තමයි කලින් තිබුණේ. මෙතනින් තමයි කලින් වෙන් වුණේ. ඊට පස්සේ දැන් අපි තව බිට් එකක් මෙතනට ගත්තානේ. එතකොට ඊළඟ ජාලය වෙන්නේ මේ බිට් එක එක වෙන අවස්ථාව. හරි. එතකොට මම දැන් ඔන්න බිට් එක කරලා ලියනවා. බිඳුව නෙමෙයි දැන් එක තමයි අපිට එන අවස්ථාව වෙන්නේ. අපි බලමු දැන් කොහොමද අපේ IP ලිපින ටික යන්නේ කියලා. ඒතර පළවෙනි එක එනවා 192.168.1.128. මෙතන 1.7 කියන්නේ 128යි. ඊට පස්සේ ඊළඟ IP ලිපින වෙනවා 192.168.1.129. ඔහොමම ගිහිල්ලා අපේ අන්තිම IP ලිපින වෙනවා 192.168.1.255. ඊට කලින් එක 192.168.1.254. එතකොට මෙන්න මේක අපේ network ID එක. මේක පළවෙනි පාවිච්චි කරන පළවෙනි IP address එක. මේක පාවිච්චි කරන අවසාන IP address එක. මේක තමයි broadcast IP address එක වෙන්නේ. එතකොට මෙන්න මේක අපි උපජාලය හඳුන්වනකොට ලියනවා 192.168.1.128/25 කියලා. මේකේ network කොටසට bit 25කුත් host කොටසට bit 7කුත් තමයි අයිති වෙන්නේ. ඔන්නෝම තමයි මෙන්න මේ ජාලය දීලා අපිට කිව්වොත් මේක උපජාල දෙකකට වෙන් කරන්න කියලා මෙන්න මේ විදිහට තමයි ඒ වෙන් කිරීම සිදු කරන්නේ. එතකොට මේ එක ජාලයකදී දැන් අර මේ සම්පූර්ණ ජාලය ගත්තොත් අපිට 254ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒවට මෙතනට ආවම පස්සේ අපිට ඒක කෙලින්ම භාගයෙන් විතර අඩු වෙනවා. හේතුව මේ අපි ඒක ප්‍රධාන ජාලය උපජාල දෙකකට වෙන් කරපු නිසා. හොඳයි අපි දැන් තවත් උදාහරණයක් බලමු. මෙන්න මේ 192.168.10 බිඳුව /24 අපි ගත්ත උදාහරණ විදිහට මෙන්න මේක උපජාල 4කට කොහොමද බෙදන්නේ කියලා දැන් බලමු. එතකොට අර මම කලින් කිව්ව සමීකරණය මම ආදේශ කරාම දෙකේ x වෙනි බලය සමාන වෙන්න ඕනේ අපි බෙදන්න ඕනේ සබ්නෙට් ගන්න. එතකොට අපේ මෙතන උපජාල 4ක් අවශ්‍යයි. x සමානයි 2 වුණාම අපි දන්නවා මේ සමීකරණය අදාළව උත්තරේ 4 වෙනවා. එතකොට සබ්නෙට් මාස්ක් එකේ අපි බිට් දෙකක් නෙට්වර්ක් පැත්තට වෙන් කරන්න වෙනවා අලුතෙන්. හරි. හොඳයි දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. එතකොට දැන් අපිට මේ ජාලයට අදාළව සබ්නෙට් මාස්ක් එක වෙන මෙන්න මේක. එතකොට දැන් අපි දන්නවා මීට අමතරව බිට් දෙකක් වෙන් කරන්න ඕන කියලා. එතකොට මම මෙන්න මෙතනින් මෙහෙම වෙන් කරනවා. එතකොට මෙන්න මේ බිට් දෙකම වෙනම මෙතනින් පොඩ්ඩක් ලියා ගන්නවා. එතකොට අපිට තියෙන තිතයි බිට් දෙක ඔන්න ලියාගත්ත මෙතන වෙන් කරපු සීමාවට අදාළව. එතකොට අපි දැන් බලමු මෙතන එන්න පුළුවන් අවස්ථා ටික. එතකොට මෙතන බිංදු 2 එන්න පුළුවන්. බිංදුවයි 1 එන්න පුළුවන්. 1යි බිංදුව එන්න පුළුවන්. 1යි 1 වෙන්න පුළුවන්. කොහොමද මෙන්න මේ මෙතනින් මේකනේ අපිට දීලා තියෙන මේ කොටස. එතකොට අපිට මේ ටිකේ කිසිම වෙනසක් සිදු කරන්න බෑ. මොකද මේක තමයි අපි ගන්න ප්‍රධාන ජාලය. එතකොට ඒක ඇතුලේ තියෙනවා තමයි අපි
වෙනස් කොටස් වලට වෙන් කරන්න පුළුවන්. එතකොට අපිට කරන දෙයක් කරන්න පුළුවන් මෙන්න මේ bit 8 ඇතුළත. එතකොට දැන් අපි හොයාගත්තා මේ ප්‍රධාන ජාලය උපජාල 4කට වෙන් කරන්න ඕන නම් තවත් අමතර bit දෙකක් ගන්න වෙනවා. එතකොට මේ bit දෙක අරගෙන එන අවස්ථා හතර තමයි මෙන්න මේ හතර. දැන් එතකොට බලමු අපි කොහොමද මොනවද එන උපජාල කියලා. එතකොට පළවෙනි උපජාලය වෙන්නේ මෙන්න මේ අවස්ථාව. දෙවෙනි උපජාලය වෙන මේ අවස්ථාව, තුන්වෙනි එක මේක, හතරවෙනි එක මේක. හරි. දැන් අපි ලියුවොත් එතකොට මම පළවෙනි උපජාලය මෙහෙම ගත්තා. එතකොට අපිට ඒකේ පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP ඇඩ්‍රස් එක වෙනවා 10.1. මොමු ගිහිල්ලා අන්තිම එක වෙනවා 192යි 168යි 10යි. මෙන්න මේ ඔක්කොම එක වෙන අවස්ථාව. මෙතන මේ බිට් 6ම එකේ වුණාම අපිට ලැබෙනවා 63 කියලා. එතකොට ඊට කලින් IP ඇඩ්‍රස් එක වෙනවා 192යි 168යි 10යි 62 කියලා. එතකොට මේක තමයි network ID එක, මේක තමයි පළවෙනි use කරන්න පුළුවන් IP address එක, මේක තමයි අවසාන use කරන්න පුළුවන් IP address එක, මේක තමයි broadcast IP address එක වෙන්නේ. එතකොට මේකේ අපි මේ උපජාලය හඳුන්වන්නේ කොහොමද කියලා බැලුවොත් 192යි 168යි 10යි බිංදුවයි /24ක් තිබ්බ ප්‍රධාන ජාලයේ අපි මේක උපජාල වලට වෙන් කරනවා තවත් බිට් දෙකක් ගත්තා. එතකොට 24යි 2යි 25යි 26ක් වෙනවා අපේ අලුත් සබ්නෙට් මාස්ක් එක. ඊට පස්සේ අපි ඊළඟ සබ්නෙට් එකට ගියොත් මේ අවස්ථාව තමයි මේ බිංදුවයි එක වන අවස්ථාව. ඒක මම ලියන්නම් 192යි 168යි 10යි මෙතන බිංදුවයි එක වුණා කියන්නේ මෙතන 64යි. එතකොට 64 තමයි එන්නේ. එතකොට 192යි 168යි 10යි 65 තමයි අපි පාවිච්චි කරන ප්‍රධානම IP address පාවිච්චි කරන පළවෙනි IP ලිපිනේ වන්නේ. අන්තිම එක වෙනවා 192යි 168යි 10යි මෙතන කොහොමත් එකයි නේද? එතකොට මෙන්න මේ ටිකත් එක වෙන අවස්ථාව. එතකොට ඇත්තටම මේ ඔක්කොම එකව වෙනවා. එතකොට අපිට ලැබෙනවා 127ක්. 192යි 168යි 10යි 126 තමයි එතකොට ඊට කලින් IP address එක. එතකොට මේක network ID එක වෙන්නේ 64, පළවෙනි use කරන්න පුළුවන් IP address එක 65, අවසාන use කරන්න පුළුවන් IP address එක 126, broadcast එක වෙනවා 127. එතකොට මම ලියනවා දෙවනි network subnet එක අපේ 192 168යි 10යි 64/26 මයි නැවත. හරි. මම මෙතනදී මේ දෙකේ පාදයේ සංඛ්‍යා නැවත 10 පාදයට හරවද්දී කොහොමද කරන්න කියලා මේ නැවතත් මෙතනදී මතක් කරන්නේ. මොකද මේවා ඔයගොල්ලෝ දන්න දේවල් කියලා මම දන්නවා. ඒ හින්දා ඒ ටික මම ඉක්මනට ගන්නවා මේ අපේ වීඩියෝ එක කොට කර ගන්න ඕන වෙන හින්දා. ඊළඟට බලමු තුන්වෙනි සබ්නෙට් එක හදාගන්නේ කොහොමද කියලා. හරි. ඒකේ එන්නේ 1යි බිංදුව. එතකොට මෙන්න මේ කොටස බිංදුව දෙක නෙමෙයි 1යි බිංදුව විදියට තමයි එන්නේ. එතකොට අපි ලියුවොත් 192යි 168යි 10යි මේක 1.7. ඒ කියන්නේ 128යි. එතකොට අපි එනවා පළවෙනි පාවිච්චි කරන්න පුළුවන් IP ලිපිනේ 129 කියලා. මම මොම ගිහලා අන්තිම එක එනවා 192යි 168යි 10යි. එතකොට මේක 1.0යි මේ ඔක්කොම එකේව වෙනවා අන්තිම IP ලිපිනේ. එතකොට අපිට එනවා 191 කියලා. එතකොට ඊට කලින් IP address එක වෙන්නේ 192යි 168යි 10යි 190. එහෙම මේ අතරතුර IP ටිකත් මේ ජාලයට තමයි තියෙන්නේ. එතකොට මේක network එක, මේක පළවෙනි use කරන්න පුළුවන් IP address එක, මේක අන්තිම use කරන්න පුළුවන් IP address එක, මේක broadcast IP address එක. එතකොට මම මේක ආයි මෙතනින් ලියා ගන්න 192යි 168යි 10යි 128/26 මේක තමයි අපේ මේ ජාලය ජාල හතරකට වෙන් කරද්දී ලැබෙන තුන්වෙනි උපජාලය. දැන් බලමු අන්තිම උපජාලය කොහොමද ලබා ගන්න කියලා. එතකොට අපිට එනවා මෙතන මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ මේ දෙකම එක වෙන අවස්ථාව. හරි. එතකොට අපි ලියුවොත් 192යි 168යි
10යි අපිට ලැබෙනවා 192 කියලා. එතකොට ඒක පළවෙනි IP එක වෙන්නේ 168යි 10යි 193 තමයි පළවෙනි පාවිච්චි කරන්න පුළුවන් IP ලිපිනේ වන්නේ. මොහොම ගිහිල්ලා අන්තිම එක වෙන්නේ දැන් මේ ඔක්කොම එක ඒවා. මේ දෙකත් එකයි මේ ටිකත් ඔක්කොම එක වෙන අවස්ථාව. ඒක එනවා 192යි 168යි 10යි 255 කියලා. ඊට කලින් IP ලිපිනේ වෙනවා 192යි 168යි 10යි 254 කියලා. එතකොට මේක network ID එක, මේක පළවෙනි use කරන්න පුළුවන් IP address එක, මේක අන්තිම use කරන්න පුළුවන් IP address එක, මේක broadcast IP address එක. එතකොට මම මේක වෙනම මෙතන ලියා ගන්නම්. මෙන්න මෙහෙම තමයි මෙන්න මේ ප්‍රධාන ජාලය උපජාල හතරකට බෙදුවහම අපිට ලැබෙන උපජාල හතර. ඒ වගේම අපි අර කලින් පියවරින් පියවරව පළවෙනි IP address එක මොකද්ද? පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP address එක මොකද්ද? පාවිච්චි කරන්න පුළුවන් IP address එක අන්තිම IP address එක මොකද්ද? සහ broadcast IP address එක මොකද්ද කියලා අපි යන ගමන්ම හොයාගෙන තමයි ගියේ. හොඳයි අපි කලින් බැලුවේ ප්‍රධාන ජාලයක් දුන්නම ඊට පස්සේ අපි ඒකට උපජාල කීයකට බෙදන්න ඕනේද කියන අවශ්‍යතාවයක් තමයි අපි කලින් කොටසේදී ගණනය කිරීම කරේ. දැන් අපි බලමු ඒ වගේම තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි එක ජාලයක තිබිය යුතු උපරිම hosts ගණන. ඒ කියන්නේ එක ජාලයක තියෙන්න පුළුවන් computers ගණන අනුව ජාල වෙන් කිරීමක් සිදු වෙන්නත් පුළුවන්. දැන් බලමු අපි කොහොමද ඒ වගේ අවස්ථාවකදී මේ ප්‍රධාන ජාලය උපජාල වලට වෙන් කරගන්නේ කියලා. හරි. එතකොට අපිට තියෙනවා කලින් වගේම සමීකරණයක්. මම මේක ලිව්වා 2යි 2 y වෙනි බලය ඍණ 2. එතකොට අපිට මෙන්න මේ සමීකරණයෙන් එනවා මේ සබ්නෙට් එකක් තුල තියන්න පුළුවන් host ගණන. මෙතන මේ y කියලා කියන්නේ සබ්නෙට් මාස්ක් එකේ බිංදු ගානන. හරි. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොතින් අපිට ඕන එක සබ්නෙට් එකකට hosts 50ක් කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශනයට අදාළව අපිට ලැබෙනවා 2y ඍණ 2 සමානයි 50 කියලා. එතකොට සබ්නෙට් එකක් තුල තිබිය හැකි host ගණන 50 කියලා මම ගත්තා. ඊට පස්සේ මේක සුළු කරලා තියෙනවා 2y 52යි කියලා. එතකොට අපි දන්නවා මෙතන y 5 වුණොතින් දෙකේ 5 කියන්නේ 32යි. y 6 වුණොතින් අපිට ලැබෙනවා y 6 වුණොතින් ඒ කියන්නේ මේ 64යි. එතකොට දැන් 32ක් කියන අවස්ථාව ගන්න බෑ. මොකද එතකොට මේ ඒක ඇතුලේ අපිට මේ host 50ක් දාන්න බෑනේ. එතකොට අපිට ගන්න වෙන්නේ දෙකේ 6 කියන බලය. ඒ කියන්නේ 64යි. එතකොට මේ අපිට 64 ඇතුලේ 50 දාන්න පුළුවන්. එතකොට මෙතන මේ දෙකක් අයින් කරන්නේ සහ මෙතන 50 52 විදියට එන්නේ. මෙතන මේ දෙකක් අයින් කරලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට මතක නම් අර කලින් අපි ජාලයක් හඳුනාගත්තාම ඒකේ network ID එක විදියට පළවෙනි IP ලිපිනයත් broadcast IP address එක විදියට අවසාන IP ලිපින යන ලිපින දෙක අයින් කරනවා. එතකොට මේ ටික ඇතුළේ ටික තමයි මේ පාවිච්චි කරන්න පුළුවන් IP ලිපින ගණනට අපිට මේ විදියට අපිට මේ ලැබෙන්නේ. අන්න එහෙනම් තමයි මෙතන මේ දෙකක් අයින් කරලා තියෙන්නේ. මේ කියලා තියෙන්නේ අපි ගන්න ජාලයක මේ සබ්නෙට් මාස්ක් එකේ බිංදු 6ක් තියෙන්න ඕනේ. කියන්නේ host පැත්තේ bits 6ක් තියෙන්න ඕනේ කියලා. දැන් අපි බලමු මේක ඇත්තටම අපි කලින් ගත්ත උදාහරණයක් එක අරගෙන මේක අතන්දර ඇත්තද කියලා. හොඳයි. මම මෙතනදී ගත්ත උදාහරණය 192යි 168යි 1.2/24 කියන එක. එතකොට මෙන්න මෙතනදී අපිට මම මේකමයි දෙකේ පාදේ bits වලින් ලියාගත්තා. මෙන්න මෙතන IP address එක තියෙනවා, මේ network එක තියෙනවා, මෙතන subnet mask එක තියෙනවා. ඊට පස්සේ මුලින්ම තියෙන 24කින්ද මම මෙන්න මෙතන 24න් බෙදාගත්තා. ඊට පස්සේ අපි අර කලින් විදියට 64 තමයි අපිට තිබ්බ අවසානම මේ සීමාව උනේ. එතකොට ඒ සඳහා subnet mask එකේ තියෙන්න ඕන බිංදු ගණන කියලා අපිට ආවේ 6ක්. එතකොට මෙන්න මෙතනදී මම 1 2 3 4 5 6 වෙන් කරගත්තා. ඊට පස්සේ අපිට අලුත් subnet mask එක විදියට මෙතන 24යි 2යි 26ක් එනවා. host පැත්තට එන්නේ අර අපි වෙන් කරගත්ත 6. අන්න එතන මම ලියලා දැන් ඊට පස්සේ මම ලියලා බැලුවා. මෙන්න ලිව්වා වෙනවා 192 101යි බිංදුව. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ පළවෙනි ජාලයේ පළවෙනි IP ලිපිනේ වෙන්නේ 192 101යි බිංදුව. ඊට පස්සේ මේකට ඊළඟ එක වෙනවා මේකට එක වුණාම මෙන්න මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ඒකේ අන්තිම IP ලිපිනේ වෙන්නේ
මෙන්න මේ ටික විතරක් මේ බින්දු මෙන්න මේ host කොටස මෙන්න මේ බින්දු 6ම එක වෙන අවස්ථාව. එතකොට අපිට ලැබෙනවා 192යි 168යි 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 163 කියලා මේ ඔක්කොම එක වුණාම එතකොට ඊට එකක් අඩු එක 62 වෙනවා. එතකොට අපිට මේ එකේ ඉඳන් 62 අතර මේ පරාසය තුල අපිට අවශ්‍ය අර කලින් කතා කරපු පරිගණක 50ම, ඒ කියන්නේ host 50ම අපිට මේකේ දාන්න පුළුවන්. එතකොට දැන් අපි කොහොමද අපිට යම්කිසි host ගණනක් එක උපජාලයකට දාන්න අවශ්‍ය වුණාම ඒ ගණනය කිරීම කොහොමද කරන්න කියලා දැන් අපි මේ උදාහරණයක් එක්ක මේ කරලා බලුවා. හොඳයි, අපි මේ සබ්නෙටින් වලට අදාළ තවත් අමතර දෙයක් කතා කරමු. ඒක තමයි CIDR අපි කියනවා classless inter domain routing කියලා. මේක තමයි අපි දන්නවා IP ලිපින ගත්තාම public IP address ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතා වන මේ IP ලිපින සහ private ඒ කියන්නේ අපි ගත්තොත් ආයතනයක් ඇතුලේ හෝ ගෙදරක් ඇතුලේ වගේ භාවිතා වන IP address වශයෙන් මේ කොටස් දෙකකට බෙදෙනවා private IP addresses සහ public IP addresses කියලා. එතකොට දැන් අපි ගත්තොත් මේ class A වලට අදාළව IP address එකක් ගත්තොත් ඒක /8 කියලා තමයි අපේ මේ default subnet mask එක එන්නේ. ඒතර class B ගත්තොත් /16 class C ගත්තොත් /24 කියලා තමයි default subnet masks එන්නේ. එතකොට මෙන්න මේ class A වලදී අපි ගත්තොත් මේ මිලියන 16කටත් වඩා IP address class A IP address subnet එක network එකක් ඇතුලේ තියෙනවා. class B වලට આવොත් 65536ක් තියෙනවා. class C වලට આવොත් 256ක් තියෙනවා දැන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ ආයතනයක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ආයතනය අපි හිතමු වෙබ් අඩවියක් මේ host කරන්න ඕනකමක් තියෙනවා. එතකොට සමහරවිට ඒ වගේ වෙබ් සර්විස් කිහිපයක් සර්වර්ස් කිහිපයක host කරන්න අන්තර්ජාල පහසුකම් සේවාදායකයන්ට ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා කියලා අපි හිතුවොත් මෙන්න මේ ප්‍රධාන classes තුනෙන් අපිට ගියොත් අපිට ගන්න තියෙන අඩුම එක තමයි මේ /24 කියන එක. ඒකෙත් අපිට IP ලිපින 256ක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ එහෙම දෙයක් මොකද මේ පබ්ලික් IP කියන එක ඇත්තටම බොහොම සීමිත සම්පතක් හින්දා 256ක් ඔයගොල්ලෝ ලබාගෙන පාවිච්චි කරන දෙක තුනක් නම් ඇත්තටම ඉතා විශාල IP ලිපින නාස්තියක් තමයි සිදු වෙන්නේ. අන්න ඒකට තමයි මේ classless inter domain routing කියන එක මේ හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට දැන් අපි හිතුවා ඔයාලට අවශ්‍ය වෙන්නේ IP ලිපින 4යි කියලා නැත්නම් 5යි කියලා අපි ගත්තොත් එතකොට ඔයාගේ සේවාදායකයා ඉල්ලුවාම එයා දෙන්න පුළුවන් 190යි 1යි ඊටම 10යි 0./29 වගේ එකක්. එතකොට මෙන්න මේ /29 කිව්වම අපි දන්නවා අපි අර කලින් ඉගෙන ගත්ත විදිහට ගත්තොත් මේක ඇතුලේ ඇත්තටම මේ 29ක් එනවා මේ network පැත්තට. එතකොට 30යි 31යි 32යි. එතකොට bits 3ක් එනවා host පැත්තට. එතකොට bit 3ක් එද්දී ඔයාලා දන්නවා මෙතන මේ මෙහෙම 0.0.0.1 කොහොම ගිහිලා 1.1.1 ඒ කියන්නේ 7 වෙනකන් යන්න පුළුවන්. එතකොට මෙතන ඔක්කොම IP ලිපින 8ක් තියෙනවා. මේකයි මේ උඩම එකයි යටම එකයි අයින් කරාම network ID එකයි broadcast IP address එක කියලා මැද්දේ 6ක් IP ලිපින එනවා. එතකොට ඇත්තටම ඔයාලට IP address 5යි ඕන උනේ 6ක් ලබා දීලා තියෙනවා. ඒතර ඇත්තටම නාස්තිය දැන් අවම වෙලා තියෙනවා. පරිගණක ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛතම සමාගමක් වන IBM සමාගම සතුව තියෙනවා මෙන්න මේ 9.0.0/8 කියන network එක. එතකොට ඒ network එකට ඇතුලේ ඔයාලා දන්නවා මෙන්න මේ IP ලිපින මිලියන 16කටත් වඩා තියෙනවා. එතකොට ඕන් මේ මිලියන 16න්ම වැඩ ගන්නවාද කියලා මිලියන 16න් පාවිච්චි කරනවාද කියලා ඇත්තටම හිතන්නත් අමාරුයි නේද? ඒ වගේ නාස්තිය අවම කරන්න තමයි මේ classless inter domain routing කියන සංකල්පය හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ කලින් කිව්වා වගේම user ගේ අවශ්‍යතාවය මොකක්ද? එයාට IP කීයක් ඕනේද? අන්න ඒකට අදාළව අන්තර්ජාල සේවා සපයන්නන් විසින් මේ අදාළ IP ගණන පමණක් උන්ට ලබා දෙනවා. එතකොට අර මේ වගේ IP ලිපින භාවිතා නොකර නිකන් නාස්ති වී යාම අවම වෙනවා. හොඳයි. මේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ සබ්නෙටින් ගැන කොහොමද සබ්නෙට් එකක් කියන්නේ මොකද්ද? සබ්නෙට් වල කඩන්නේ ජාලයක් දුන්නාම සබ්නෙට් වල කඩන්නේ කොහොමද? එතකොට network ID එක broadcast IP address එක සහ පළවෙනි use කරන්න පුළුවන් IP address එක වගේම අවසාන use කරන IP address එක ගන්න කොහොමද? ඒ වගේ සබ්නෙටින් වලට අදාළ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හමු වන තෙක් ආයුබෝවන්.